ජීවිතය තුළ අපිට අන් හැම දෙයකටම වඩා රැස් වෙන පින ගැන එහි වටිනාකම ගැන අපිට හොඳට තේරෙන්නත් ඕනි. වගේම තමයි අපි නිතරම මතක තියාගන්න ඕනි අනිත් හැම දෙයකටම වඩා පින වටින බව. ඒ වගේම තමයි පින විතරක් නෙමෙයි කුසලයේ කියන දේත් වටිනා බව මේ පින්වත් හැමදෙනාම නිතරම මතක තියාගන්න ඕනේ. මේ මනුස්ස ජීවිතය ලැබුවේ පිනක විපාකයක් විදිහට. ඒ කියන්නේ තමන් කරපු යහපත් ක්‍රියාවක විපාක විදිහට තමයි මේ මනුස්ස ලෝකේ ඉපදුනේ. නැත්තම් මේ ලෝකේ අපි දකිනවා මනුස්සයන් නොවන තිරිසංගත සත්වය ඕන තරම් උපදින බව. හොඳින් කල්පනා කරලා බැලුවොත් ඒ තිරිසන් සත්තු ගැන ටිකක් වැඩිමහලු වුණ එහෙම නැත්තම් තේරෙන බහතෝරන කෙනෙකුට තේරෙනවා මනුස්සයන්ට වඩා ඒ තිරිසන් සත්තු දුක් මිදෙන බව, හීන බව, බාල බව. කවුරුත් මං හිතන්නේ මෙතන නුවණැති කෙනෙක් ඉන්නවා නම් එහෙම නැත්තම් දැනුම් තේරුම් තියෙන කෙනෙක් ඉන්නවා නම් තිරිසංගත සත්වෙක් ලෙස උපදින්න කැමති නැහැ. දැන් මම පුතාගෙන් ඇහුවොත් ඔයා කවුද කැමතිද? බල්ලෙක් වගේ උපදිලා ඉන්නවා දකින්න. කැමතිද? නෑ. දුව කැමතිද? නෑ. ඇයි ඒ? අපි දකිනවා, අපි දන්නවා ඒ ලෝක ගොඩාක් දුකට බරයි. නමුත් එබඳු ආකාරයේ ලෝකවල උපදින බවක් තියෙනවා සත්‍යය. ඊටත් වඩා මහා දුක් තියෙන ලෝකවල උපදිනවා සත්‍යය. නිරය ආදී තැන්වල. මේ මනුස්ස ජීවිතය අපිට ලැබුණේ අපි විසින්ම කරපු පිනක විපාකයක් විදිහට. කවුද කරේ? අපි කියලා කිව්වට පස්සේ ඇත්තටම තමන් විසින්ම කරපු පිනක විපාකයක් විදිහට. ඒක කලේ කවද්ද? මේ ජීවිතයේද නැත්නම් මීට කලින් ජීවිතවලද? කලින් ජීවිතවල කරේ. සමහරක් වෙලාවට ජීවිත එකක වෙන්න පුළුවන්, දෙකක වෙන්න පුළුවන්. එතකොට කලින් ජීවිතයක කරපු යහපත් ක්‍රියාවක ප්‍රතිඵලයක් විදිහට තමයි මනුස්ස ලෝකයක ඉපදුනේ. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී මේ විදිහට දේශනා කරනවා. ඔන්න ඉන්නවා කෙනෙක් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිසා මම මේ පින්වතුන් මේවා කියනකොට මේ පින්වතුන් මේවා විශ්වාස කරන්න ඕනේ, අදාහ ගන්න ඕනේ, පිළිගන්න ඕනේ. හරි? බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙහෙම. ඒ තමයි චුට්ටක් දන් දීලා චුට්ටක් පින්නස චුට්ටක් දන් දීලා චුට්ටක් සිල් රකිනකොට. මොකද්ද කියන්නේ? චුට්ටක් දන් දීලා චුට්ටක් සිල් රකිනකොට එයා කය බෙදී මරණය මත උපදිනවා කියනවා මනුස්ස ලෝකේ. චුට්ටක් කියන්නේ මේ පොඩ්ඩක් කියන එක නෙමෙයි. වැඩි ලොකුවට දන් දෙන්න යන්නේ නැහැ. චුට්ටක් දන් දෙනවා, චුට්ටක් සිල් රකිනවා. චුට්ටක් සිල් රකිනවා කියන්නේ එයා ඉතින් සාමාන්‍යයෙන් අපි તો පංචශීලයේ පමණක් හොඳින් ආරක්ෂා කරගෙන ඉන්නේ. චුට්ටක් දන් දීලා චුට්ටක් සිල් රකින්න කෙනා භාග්‍යතුන් වහන්සේ දේශනා කය බිඳී මරණය මැත්තේ මනුස්ස ලෝකෙ උපදිනවා කියනවා. එයා බොහෝ සැපයටපත් වෙන්නේ නැහැ කියන. මේ මනුස්ස ලෝකේ දිහා බැලුවට පස්සේ එහෙම නැත්නම් මේ අපේ සමාජය අතර දිහා බැලුවට පස්සේ අපි අතරින්මත් බැලුවට පස්සේ අපි බොහෝ සැපයටපත් වෙලාද නැද්ද? අපි බොහෝ සැපයටපත් වෙලාද නැද්ද? නෑ. ගොඩක් සැපයටපත් වෙලා නෑ. අපිට වඩා සැපවත් වෙන අය අපේ ලබන අය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන චුට්ටක් දාන් දීලා චුට්ටක් සිල් රකින්න කියන මනුස්ස ලෝකෙ ඉපදින හැබැයි බොහෝ සැපයටපත් වෙන්නේ නෑ කියලා. ඒතර අපිට මෙහෙම සංඥාවක් හදා ඇති කරගන්න පුළුවන්. එහෙනම් අපි අතීතේ දන් දීලා තියෙනවා තමයි හැබැයි ගොඩක් දන් දීලා නෑ. සිල් දැකලා තියෙනවා තමයි හැබැයි ගොඩක් සිල් දැකලා නෑ.
ඒ නිසා තමයි මේ මනුස්ස ජීවිතය තුළ අපි මනුස්ස ජීවිතයක් ලැබුණා තමයි. හැබැයි බොහෝ සැපයකටපත් වෙලා නැත්තේ. දැන් මේක කවුද කියන්නේ මන්ද? දැන් මේ කියන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා. භාග්‍යතුන් වහන්සේ මේවා මේ නිකන් ආවට ගියාට කියනවද නැත්නම් දැකලා කියනවද? ඈ? බුදුරජාණන් වහන්සේ මේවා දැකලා කියන්නේ. මොන ඥාණයෙන්ද? ඔව් භාග්‍යතුන් වහන්සේ තුළ තියෙන ඥාන දෙකක්. ඥාන කියද්ද? දෙකක් තියෙනවා. ඥාන ගොඩාක් තියෙනවා. ඒ අතරේ මම මේ කියන ඥාන දෙකක් තියෙනවා. ඒ තමයි පුබ්බේ නිවාසානුස්සති ඥානය, චුතූපපාත ඥානය. භාග්‍යතුන් වහන්සේට දකින්න පුළුවන් අතීත ජීවිත. කාගේද? තමන් වහන්සේගේ අතීත ජීවිත දකිනවා, අන් අයගේ අතීත ජීවිත දකිනවා. අතීතේ දකින්නේ කොච්චර අතීතේ දකින්න පුළුවන්ද බුදුරජාණන් වහන්සේට? ප්‍රමාණයක් නැහැ. භාග්‍යතුන් වහන්සේට කැමති නම් කැමති තරම් අතීත දකින්න පුළුවන්. කල්ප ගණන්. බුදුරජාණන් වහන්සේ දකින්නේ කල්ප ගණන්. දැන් අපිට නම් අපි පොඩි කාලේ මතක නැහැ නේ. දැන් සමහරක් අය මේ පුතාගේ වයස කීයද? වයස කීයද? ඈ? වයස මතක නැද්ද? ඈ? 10ද? 10ද? 10. හරි. අපි තුමු දැන් මේ තාත්තා කෙනෙක් ඉන්නේ. වයස කීයද? 65, 67. දැන් අවුරුදු 10 හිටියා නේද? කරපු කීප දේවල් ගොඩාක් මතකද අවුරුදු 10? ඈ? මතකයි. අවුරුදු 5ේදී කරපු ඒවා. ගොඩක් මතක නැහැ. අවුරුද්දේ කොහොමද මතක නැහැ වගේ. මාසේ මතක නැහැ නේ කොහොමද? ඉපදුන ගමන් මතක නැහැ. මොනවත් වුණාද කියලා අපි දන්නේ නැහැ. නේ? එහෙමනම් අපිට එහෙම සිහි කරගන්නවත් බැහැ නම් මේ ජීවිතයේ අතීතේ සිහි කිරීම කොහොමද කරන්න බෑ. හැබැයි බුදුරජාණන් වහන්සේ කියන්නේ බුදුමාකාර උත්තමයන් වහන්සේ නම. බුදුරජාණන් වහන්සේට මේ ජීවිතේ මව් කුසේ හිටියෙත් කොහොමද? ඊට කලින් මේ මව් කුසට බැසගත්තෙත් කොහොමද? ඊට කලින් කොහොමද හිටියෙත් කියලා භාග්‍යතුන් වහන්සේ දන්නවා. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ අතීත ජීවිත එකක් දෙකක් නෙමෙයි 10ක් 15ක් නෙමෙයි 100ක් 200ක් නෙමෙයි ලක්ෂ කෝටි ගාණක් නෙමෙයි කල්ප ගාණක් භාග්‍යතුන් වහන්සේට අතීතේ සිහි කරන්න පුළුවන්. ඒතකොට මේ පිංගුතුන් මේ මෙබඳු ආකාර විශ්වාසයකට එන්න ඕනේ මොකද්ද? මේ සත්‍යය. එහෙම නැත්නම් අපි. එහෙම නැත්නම් මම. ඉපදිපිටි මෙරි මෙරි දීර්ඝ කාලයක් තිස්සේ මේ සසරේ හැරිසරලා තියෙනවා. එහෙම නැත්නම් ඇවිත් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දකිනවා මෙහෙම දෙයක්. ඒ තමයි මේ සත්‍යය මේ විදිහට මේ මනුස්සයන් අතරේ උපදිනවා. දෙවියන් අතරේ උපදිනවා. බ්‍රහ්මයන් අතරේ උපදිනවා. තිරිසන් ලෝකෙ උපදිනවා. പ്രേත ලෝකෙ උපදිනවා. ඒ වගේම තමයි නිරේත් උපදිනවා. තවත් කාලකන්‍යාදී අසුරණිකයි උපදිනවා. අසුරයන් විදිහට උපදිනවා. මේ විදිහට භාග්‍යතුන් වහන්සේ දකිනවා අතීත ජීවිත. තමන් ගැනත් දකිනවා, අන් අය ගැනත් දකිනවා. බුදුරජාණන් වහන්සේ දේශනාවල තියෙනවා. දැන් මේ පිංගුතුන් ජාතක කතා කියලා අහලා තියෙන්නේ ඕන් තරන්නේ. ඒතකොට භාග්‍යතුන් වහන්සේ කියන්නේ මේ මිනිස්සු වෙලා ඉපදලා ඉන්න අවස්ථාව විතර නෙමෙයි තිරිසංගත සත්ත්ව වෙලා ඉපදලා තියෙන අවස්ථාව ගැනත් කියන. මේ යක්ෂයෝ වෙලා ඉපදලා තියෙන අවස්ථාව ගැනත් කියන. එක එක්කෙනා ගැන. හරි. එතකොට භාග්‍යතුන් වහන්සේට මේ අතීත ජීවිතය දැකීමේ හැකියාව තියෙනවා. ඒකට කියනවා මොකද්ද? පුබ්බේ නිවාසානුස්සති ඥාන. ඒ වගේම භාග්‍යතුන් වහන්සේට තියෙනවා චුතූපපාත ඥානය. මොකද්ද? චුතූපපාත ඥානය. එතකොට මේ චුතූපපාත ඥානෙදී භාග්‍යතුන් වහන්සේ දකින්නේ කොහොමද? දැන් වුණ මිනිස්සුયો වෙලා ඉපදිලා ඉනවා. මේ මිනිස්යන් විදිහට ඉපදින්න හේතුව දකිනවා. പ്രേතයන් විදිහට ඉපදිලා ඉන්නවා. പ്രേතයන් විදිහට ඉපදින්න හේතුව දකිනවා. එවනම් තිරිසංගත සත්වයෝ විදිහට ඉපදිලා ඉන්නවා. හේතුව දකිනවා. උපදින්න හේතුව දකිනවා. උපදින්න හේතු වන දේ දකිනවා. නිරේ ඉපදින්න හේතු වන දේ දකිනවා. ඒ වගේම තමයි අපි මිනිස්යන් අතරේ දෙවියන් අතරේ බ්‍රහ්මයන් අතරේ උපදින්න හේතු වන දේ දකිනවා. ඒ විතරක් නෙමෙයි භාග්‍යතුන් වහන්සේ දකිනවා මොකන්ද? ඒ ඉපදුණු සත්වයෝ ගෙවන ජීවිතය තුළ මොන වාගේද
මොන ආකාරයේ සැපයකින්ද මොන ආකාරයේ දුකකින්ද ගෙවන්නේ කියලා දකින්න. ඒ වගේම තමයි චුත වෙන බවක් දකින්න. දැන් හැමෝම එකම විදිහටද මැරෙන්නේ මේ මනුස්ස ලෝකේ මිනිස්සු? නේ? නේ? එක විදිහටම මැරෙන්නේ නැහැ. පවුලක් ගත්තට පස්සේ පවුලේ අය දිහා බැලුවත් විවිධාකාර හේතුනේ. දැන් මේ ළඟදී ඔන්න මේ කොහෙද මොරකැටිය පැත්තේ ළමෙක් මොනකමට ඉතින් නුවණැතිකමක් නෙමෙයි. තමන්ම තමන්ගේ ශරීරයට ගිනි තියාගෙන මරුණා. දැන් ඒතර මරණයටපත් වෙන මොකක් හරි හේතුවක් නේකනේ. ඈ සමහරක් අය ගස් වලින් වැටෙනවා. සමහරක් අය වාහන වල හැප්පෙනවා. සමහරක් අය කාපු කෑම හිර වෙනවා. සමහරක් අය ඇත්තටම වයසට ගිහිල්ලා හොඳටම ලෙඩ වෙලා මැරෙනවා නේද? සමහරක් අය අඩු වයසෙන් මැරෙනවා. මව්කුසේ මැරෙනවා. සමහරක් අය නේද? තරුණ වයසේ මේ විදිහට මේ සමහරක් අය කොරෝනා වලින් මැරුණා නේද? සමහරක් කොරෝනා හැදුනත් ඒත් ආය සනීප වුණා. කොරෝනා හැදිලා කොරෝනා හැදුණා කියලා දන්නෙත් නෑ සමහරක් අය නේ. ඉතින් මේ විදිහට විවිධාකාර හේතු වලින් මරණයටපත් වෙනවා. අන්නේ මරණයටපත් වෙන්නේ හේතු වෙන මරණයටපත් වීමට හේතුව. ඒ කියන්නේ කලින් ජීවිතේ කරපු ක්‍රියාවක විපාකයක් විදිහට තමයි මරණයටපත් වෙන්නේ. උපදින්නේ කලින් කරපු දේක ප්‍රතිඵලයක් විදිහටයි කරපු දේක විපාක විදිහටයි ජීවිතේ ගෙනියන්නේ පවත්වන්නේ ඒ සැප දුක බොහෝ විට තීරණය වෙන්නේ Taman කලින් කරපු දේක විපාක විදිහටයි මැරෙන්නෙත් එහෙමයි. මොකද මරණයටපත් වෙන්නේ ඒ විදිහට. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට මේ දකින බවට කියනවා චුතූපපාත ඥාන. බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කරන එක හරියට තමන් වහන්සේ කොහොමද දකින්නේ කියලා ලෝකේ මහා කළුගල් පර්වතයක නගිනවා. ඒ පර්වතේ පල්ලෙහා තියෙන ගමක්. ඒ පර්වතේ උඩම ඉන්න කෙනාට පල්ලෙහා ගම දිහා බලනකොට පේනවා මිනිස්සු ඉන්නවා. එතකොට මිනිස්සු ගෙවල් වල ඉන්නවා පේනවා. මිනිස්සු හන්දි වල ඉන්නවා පේනවා. මිනිස්සු වරහෙට මෙහෙට යනවා පේනවා නේද? කතා බහ කරනවා පේනවා. එහෙන් පේනවද නැද්ද? උස ගොන්නගිල්ලකට ගිහිල්ලා බලන්න. පල්ලෙහා බලන්න. දැන් එතකොට මිනිස්සු යන එන ඔක්කොම පේනවනේ. අන්න ඒ වගේමයි භාග්‍යතුන් වහන්සේ දකින්න මේ සත්‍යය උපදින ආකාරය, උපදින්න හේතු වන දේ. ඒ වගේ තමයි චුත වෙන ආකාරය. චුත වෙන හේතු වන දේ. ඒ වගේ තමයි ගත කරන ජීවිතේ යම් ආකාරයේ සැප හෝ දුක් ලබනවා නම් අන්න ඒකට හේතු භාග්‍යතුන් වහන්සේ දකින්න. ඉතින් මෙන්න මේ ඥාණයට පැමිණිලයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නේ. එතකොට මම කලින් මොකද්ද කියේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන චුට්ටක් දන් දීලා චුට්ටක් සිල් ලකින කෙනා කය විදීමන්නේ මන්තේ උපදිනවා. මනුස්ස ලෝකේ බොහෝ සැපයටපත් වෙන්නේ නැහැ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ප්‍රමාණිකර දන් දීලා ප්‍රමාණිකර සිල් ලකින කෙනෙක් ඉන්නවා. කය විදීමන්නේ මන්තේ යත් උපදින්නේ කොහෙද? මනුස්ස ලෝකේ. ප්‍රමාණිකර තමයි දෙන්නේ. එතකොට එයා උපදිනවා කොහෙද? මනුස්ස ලෝකේ බොහෝ සැපයකටපත් වෙනවා කියලා දේශනා කරනවා. බොහෝ සැපයකට. ඒ කියන්නේ අපි තුමු දැන් ඔය අපිට පේන ගොඩාක් සල්ලි තියෙන නේ හොඳ යාන වාහන තියාගෙන ඉන්න. ඊට පස්සේ ඒ වගේ සැපසේ ඉන්න අය ඉන්නවද නැද්ද මනුස්ස ලෝකේ අපිට වඩා? ඈ? ඉන්න. ගොඩාක් ඉන්නවද පොඩ්ඩක් ඉන්නේ කට්ටිය? ඈ? වැඩිපුර ඉන්නේ බොහෝ සැපයටපත් වෙන අයද බොහෝ සැපයටපත් නොවන අයද වැඩිපුරේ? ඈ? බොහෝ සැපයටපත් නොවු අය ඉන්නේ. බොහෝ සැපයටපත් වුණ අය ඉන්නේ චුට්ටක්. එතකොට එහෙනම් ප්‍රමාණයකට දන් දීලා ප්‍රමාණයකට සිල් ලකපු අයත් ඉන්නේ බොහොම පොඩ්ඩයි වගේනේ. ඇයි? සමාජය දිහා බැලුවට පස්සේ ගොඩක් පොහොසත් අය ඉන්නේ පොඩ්ඩක් නිසා. ඉතින් එතකොට ප්‍රමාණිකව දන් දීලා ප්‍රමාණික සිල් ලකින්න කියන්නේ මොන වගේ දෙයක්ද? අපි තුමු දැන් මෙහෙම එකක් කරමුකෝ. අපි තුමු දැන් සාම දානයක්ම දෙනවා කියලා හිතමුකෝ අපි. ඔන්න බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා විසින් දානයක්ම දෙනවා කියලා හිතමුකෝ. එතකොට දානයක් දෙන්න ඕනේ තමයි. හැබැයි
ඇති වෙන්න දෙන්නේ නෑ. දෙනවා. ඇති වෙන්න දෙන්නේ නෑ. ප්‍රමාණයකට දෙනවා කියලා කියන්නේ කොහොමද? ඇති වෙන්න දෙනවා. ඒ වගේ දෙයක්. හරිද? දැන් ප්‍රමාණ චුට්ටක් සිල් රකින්නවා කියන්නේ සාමාන්‍ය ජීවිතේ යන ප්‍රශ්නයක් නැත්නම් කරදරයක් නැත්නම් එයා ඉන්නවා සීලය තුල. පංච සීලේ ඉන්නවා. එතකොට ප්‍රමාණයකට සිල් රකින්නවා කියන්නේ කොහොමද? පංච සීලෙත් ඉන්නවා කලින් කලට මොකද කරන්නේ? උපෝසතයක් ගන්නවා. හැබැයි සමහරක් වෙලාවට උදේට විතරයි වෙන්න පුළුවන්. රැයට නෑ. ප්‍රමාණයකට තමයි යා සිල් සමාදන් සීලය ආරක්ෂා කරගන්නේ. හැබැයි සමහරක් වෙලාවට ලොකු කරදරයක් ආවට පස්සේ එයාට සීලේ අමතක වෙනව වෙන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරන මෙහෙම. අදිමාත්‍ර දන් දීලා අදිමාත්‍ර සිල් රකින්න කෙනෙක් ඉන්නවා. කවුද? අදිමාත්‍ර දන් දෙනවා අදිමාත්‍ර සිල් රකින්නවා. ඒ කියන්නේ අදිමාත්‍ර කියන්නේ ප්‍රමාණයක් නෑ. අපි හිතමු දානයක් දෙනකොට ඇති වෙන්න නෙමෙයි දෙන්නේ. වැඩි වෙන්න දෙන්නේ. වැඩි වෙන්න දෙනවා. ඒ කියන්නේ අපිට දැන් මේ කීප දෙනෙක් ඉන්නවනම් නේද? පිරිසක් ඉන්නවනම් ඒ පිරිසටම ඇති වෙන්න විතරක් නෙමෙයි දෙන්නේ. වැඩිපුරත් දෙනවා. හැබැයි ඒකම විතරක් ගන්නත් බෑ. අදිමාත්‍ර දෙනවා කියන එක. මෙහෙම දෙයක්. ඒ තමයි අපි හිතමුකෝ Taman ඉන්නවා බඩගින්නේ. හරි? බඩගින්නේ ඉන්න අතරේ කෙනෙක් ඇවිල්ලා ඉල්ලනවා. Tamanට කෑම තියෙන්නේ එදාට කෑම තියෙන්නේ Tamanට විතරයි. Tamanට විතරයි ආහාර ටික තියෙන්නේ. කෑමට තියෙන Tamanට ආහාර Tamanට විතරයි තියෙන්නේ. කෙනෙක් ඇවිල්ලා ඒ ටිකත් ඉල්ලනවා. එතකොට මෙයා මොකද කරන්නේ? Tamanගේ බඩගින්න ගැන හිතන්නේ නැතුව අන් අයගේ සැප කැමතිව මොකද කරන්නේ? ඒක දීලා දානවා. එතකොට ඒ ආකාරයට තමන් ගැන හිතන්නේ නැතුව, තමන්ගේ සැප ගැන හිතන්නේ නැතුව, තමන්ගේ ලාභය ගැන හිතන්නේ නැතුව, තමන්ගේ ජීවිතයක් ගැන හිතන්නේ නැතුව මොකද කරන්නේ? දන් දෙන අය ඉන්නවා. ඉන්නවද නැද්ද? ඈ? ඒක දුප්පත්ද පොහොසත්ද කියලා එහෙම ભેදයක් නැහැ. හැබැයි තමන් ගැන හිතන්නේ නැහැ. දීලා දානවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අදිමාත්‍ර දන් දෙන කෙනෙක් ඉන්නවා අදිමාත්‍ර සිල් ලකින කෙනෙක්. අදිමාත්‍ර සිල් ලකිනවා කියලා කියන්නේ එයා තමන්ගේ ජීවිතය ගැන හිතන්නේ නැහැ. තමන්ගේ සැපේ ගැන ලාභය ගැන හිතන්නේ නැහැ. එයා සීලයේ තුලම පිහිටා වාසය කරන. අපි හිතමුකෝ මෙහෙම එකක්. තමාව මරන්න එනවා. තමන්ට බේරෙන්න තියෙන්නේ. තමන්ට බේරෙන්න තියෙන්නේ එයාව ඝාතනය කරලා නම්. හැබැයි මෙයා මොකද කරන්නේ? තමන්ගේ ජීවිතය අතහැරලා දානවා. සීලයට හානියක් කරගන්නේ නැහැ. ඒ වගේ දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අදිමාත්‍ර දන් දීලා අදිමාත්‍ර සිල් රකින්නකොට කයි බිඳී මරණින් මත්තේ උපදිනවා කියන දෙවියන් අතර. ඒ වගේම කෙනෙකුට පුළුවන් නම් හොඳට සතර පොයට එහෙම නැත්නම් අතිරේකවත් උපෝසතේ සමාදන් වෙන්න රහතන් වහන්සේලාගේ ගුණ සිහි කරගෙන එයාට පුළුවන් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කය විදී මරණය මත දෙවියන් අතරේ උපදී. මිනිස්යන්ට වඩා පින්වත දෙවියන් අඩුයි. ඒක අඩුද නැද්ද කියලා මම හරියටම දන්නේ නැහැ. නමුත් මම හිතන විදිහට එහෙම. එතකොට දෙවියන් අතරේ උපදින්න ලේසි නෑ. දුෂ්කරයි. ඇයි ඒ? තමන් ගැනවත් හිතන්නේ නැතුව කරන්න ඕනේ දෙයක් තමයි තියෙන්නේ. දන් දීම, සිල් රැකීම කියන එක. අදිමාත්‍ර දන් දීම, අදිමාත්‍ර සිල් රැකීම. ඊළඟ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ඕන කෙනෙක් ඉන්නවා. එයා අදිමාත්‍රව දන් දෙනවා, අදිමාත්‍රව සිල් රකින්න, ඒ වගේම තමයි අතිරේකවත් පින් කරනවා කියන්නේ.
මොනවද කරන්නේ? අතිරේකවත් පින් කරනවා. අන්න එයා කයපිති මන්නේ මත දෙවියන් අතර උපදිනවා කියන දිව්‍ය රාජවරු බවට පත් වෙනවා. කවුරු වෙලාද? දිව්‍ය රාජවරු බවට පත් වෙලා උපදිනවා කියලා දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අදිමාත්‍ර දන් දෙනවා, අදිමාත්‍ර සිල් ලකිනවා වගේම තමයි. උන කෙනෙක් ඉන්නවා. එයා හොඳට සිත සමාධිගත කරනවා. මෛත්‍රියේදී හෝ භාවනාවේ. මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා ආදී භාවනාවන් තියෙනවා. එයා සමාධිමත් සිතක් ඇති කර ගන්නවා. එයා කය මිදී මන්නේ මත උපදිනවා කියනවා බඹලෝ. කොයිද? බඹලෝ උපදිනවා කියලා දේශනා. දැන් අර විදිහට පිංගුතුනි චුට්ටක්වත් දන් දෙන්නේ නැති. එහෙම නැත්තම් සිල් ලකින්නේ නැති. කෙනා උපදින්නේ කොහෙද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ එයා උපදින්නේ දුගතිය කියලා දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ අතර දේශනා කරන මෙහෙම කෙනෙක් ඉන්නවා අවුරුදු 100ක් දානි කන්දක් ගොඩ ගහලා දානි පූජා කරනවා කියන අවුරුදු 100 ජීවිත කාලය. හැබැයි ආ සීලවන්ත නැහැ කියලා දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා සුගති ලෝකෙ උපදිනවා කියන හැබැයි සීලවන්ත නම් විතරයි කියලා දේශනා කරනවා. දානි කන්දක් ගොඩ ගහලා අවුරුදු 100ක් පුරාටම දන් දෙන කෙනෙක් සුගති ලෝකෙ උපදිනවා හැබැයි සීලවන්ත නම් විතරයි කියලා දේශනා කරනවා. ඒතර පින්ගතුනි මේ සීලය කියන දේ සුගති ලෝකෙ ඉපදීම පිණිස ප්‍රධාන කාරණය. අපි අතීතේ කරපු යහපත් දෙයක් තිබුණා. කරපු දෙයක් යහපත් දෙයක් තිබුණා. එහි විපාක විදිහට තමයි මේ මනුස්ස ලෝකේ ඉපදුනේ. දැන් එහෙනම් දැන් මොන අපි මේ මනුස්ස ලෝකේ ඉපදුණා. දැන් මේ පිංගුතුන්ට අදහසක් නැද්ද මීටත් වඩා සැපවත් බවක් ඇති කර ගන්න ඕනේ කියලා? අදහසක් නැද්ද? හැබැයි මේ පිංගුතුන්ට සාමාන්‍ය ජීවිතේට උත්සාහයක් තියෙනව නේද මීටත් වඩා සැපවත් වෙන්න ඕනේ කියලා නේ? සමහරකට යන ගමන් මේ පිංගුතුන් මේ මොනවද? ලොතරැයි ගන්නවනේ. ලොතරැයි ගන්නවද නැද්ද? අම්මලා නම් ගොඩක් වෙලාවට පෙතර පෙළඹෙන්නේ නැහැ. නේ? අරන් තියෙනවා. ලොතරැයි අරන් තියෙනවා. අරගෙනම නැද්ද? අරගෙනම නේ. නේ හොඳයි. මේ පුතා. ලොතරැයි අරන් නැද්ද? ලොතරැයි ස්විප් ඒ අයි ගන්නේ යන්න තියෙනවා. අම්මලා යන්න තියෙනවා. ඒ කාලේ යන්න තියෙනවා දැන් ළඟ තියෙන්නේ. නෑ මං කියන්නේ අයි ඇත්තටම ගන්නේ. මිටත් වඩා සපෝට් වෙන්න කියලා නේ. අයි හැදුනොත් හොඳයි එන්නේ. ප්‍රමාණයක් ගන්න පුළුවන්, ගයක් හදා ගන්න පුළුවන් හොඳට නේ. ඒ කියන්නේ මෙහෙම මේ අපේ හිතේ තියෙන මොකද්ද අදහසක්? මොකද්ද? කැමැත්තක් තියෙනවා. ඈ? මීටත් වඩා සැපවත් වුණා නම් හොඳයි කියලා. අදහස තිබ්බට එහෙම හැමෝටම බෑ ඒ සැපවත් බව ලබා ගන්න. මොකද ඒකට හේතුව මේ ජීවිතේ අපි මේ යමක් භුක්ති විඳිනවා නම් ඒක අතීතේ කරපු දෙයක් භුක්ති විඳින. ඒක අතීතේ කරපු සැපය නම් අතීතේ කරපු පින, දුක නම් අතීතේ කරපු පව. මොකද සැප දුක මිශ්‍ර විපාක ලබන ලෝකයක් තමයි මේ මනුස්ස ලෝකය කියලා කියන්නේ. මනුස්ස ලෝකය කියන්නේ. ඉතින් මේට වඩා හැබැයි ditta ධම්ම වේදිනී කර්ම කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරා. මේ ජීවිතේම සැප ලබන ක්‍රියාවන් තියෙනවා. අපි දන්නේ නැහැ. හැබැයි ඒක කොයි වෙලාවෙද කොයි මොහොතේද අපිට විපාක ලබා දෙන්නේ කියලා. විශාල කියන්නේ මහත්ඵල මහානිසංස ශේෂ පින් තියෙනවා. අන්නේ පින් කරාට පස්සේ නම් අනිවාර්යෙන් මේ ජීවිතේ සැප ලබනවා. ඉතින් දැන් මේ කාලේ හැටියට නම් ඒ සැප එබඳු ආකාරي විශේෂ පින් කරන්න තියෙන අවස්ථාව නෑ වගේම. මොකද බුදුරජාණන් වහන්සේත් නෑ ප්‍රකටව රහතන් වහන්සේලාත් නෑ. නිරෝධ සමාපත්තියට සමවදින්න පුළුවන් රහතන් වහන්සේ නම මේ කාලේ හොයාගන්න පුළුවන්ද කියන එක කියන්න බෑ. ඉතින් අන්න බුදුරජාණන් වහන්සේට ඔන්න පූජා කරපු දා කියන්නේ නිරෝධ සමාපත්තියට සමවැදි එයින් නැගී සිටියාට පස්සේ යම් කිසි කෙනෙකුට දානයක් දෙන්න පුළුවන්කමක් ලැබුණොත්
යම් කෙනෙකුට. හැබැයි අන්නේ දාණය දුන්න කෙනාට ඒ වෙලාවෙම ඊළඟ මොහොතේ විපාක දෙන බවක් තියෙනවා කියලා ධර්මයේ සඳහන් කරනවා. තේරෙනවනේ? ඒ වගේම මෙහෙම එකකුත් තියෙනවා. ඒ තමයි සීලවන්ත ඉඳලා මෛත්‍රී සමාධිය උපදව ගන්න පුළුවන් නම් කෙනෙකුට. මොකද මෛත්‍රී සමාධිය නිකන් නෙමෙයි. මෛත්‍රී චේතෝ විමුක්තිය කියලා එකට කියනවා. මෛත්‍රී සමාධි, මෛත්‍රී චේතෝ විමුක්ති උපදව ගන්න පුළුවන් වුණොත් අන්න එයාට අර කලින්ට වඩා සැපවත් බවක් ලබා ගන්න පුළුවන් කියලා ධර්මයේ සඳහන් වෙනවා. පාපී අකුසල් තිබුණා නම්, පාපී විපාක තිබුණා නම් ඒවා මොකද වෙන්නේ? තුනී වෙලා යනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. මොකද වෙන්නේ? තුනී වෙලා යනවා. ඉතින් එහෙම මෛත්‍රී සමාධියක්, මෛත්‍රී චේතෝ විමුක්තියක් ලබා ගන්න උත්සාහය දරන අය මේ ලෝකේ ඊටාම සුළු පිරිසයි. එහෙම නැත්තරම නෑ වගේ ඇත්තට. ඉන්නවා ඇති. හැබැයි කීප දෙනයි. ඒ අයට බොහෝ මේ ජීවිතේදීම සැප ලැබීමේ අවස්ථාවක් තියෙනවා. සැප වැඩි කරගැනීමේ අවස්ථාවක් තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ මනුස්ස ජීවිතය ගත කරන කෙනා මේ භුක්ති විඳින්නේ අතීතයේ කරපු දෙයක්. මේ පින්වත් දන්නවා ඇති විසාකා මහා උපාසිකාව. අහලා තියෙනවද? ඒ විසාකා මහා උපාසිකාව හරි. විසාකා මහා උපාසිකාව කසාද බැඳලා ගියා කොයි පවුලටද ගියේ? මිගාර සිටු පවුලට. මිගාර මාතා කියලා කියන්නේ ඒ නිසා. හරි? එතකොට ලීන් අයින් කරන්නත් කොක්ක. මම බැඳලා ඉන්නේ. වෙනවා ලිස්ස ගම. ඔව් ඔතන. හරි. එතකොට මිගාර සිටුවරයාගේ පුත්‍රයා තමයි විසාකා මහපාසිකාව විවාහ වුණේ. පුත්‍රයා සමග. හැබැයි මේ මිගාර සිටුවරයා නිගණ්ඨනාථ පුත්‍රගේ ගෝලෙක්. නිගණ්ඨනාථ පුත්‍රගේ ධර්මයේ තමයි අදහන්නේ. බුදුරජාණන් වහන්සේටවත් සමණයන් වහන්සේලාටත් කිසි කැමැත්තක් නැහැ. බ්‍රාහ්මණෙක්. ඉතින් නමුත් විසාකා මහපාසිකාව බුදුරජාණන් වහන්සේ ප්‍රදාන මහා සංඝයාට පැහැදිලිව සිතින් ඉන්නේ. ඉතින් ගෙදරට ගියා කියලා විසාකා මහපාසිකාව මිගාර පවුලට ගියා කියලා කලින්ම තෙරුවන් කෙරේ පැහැදීමක් ඇති කරගෙන හිටියේ නෑ ඒ පවුල. ඉතින් එක්තරා අවස්ථාවේ සමණයන් වහන්සේ නමක් වඩිනවා පිණ්ඩපාතේ. මොකටද වඩින්නේ? පිණ්ඩපාතේ. කියන්නේ දාන හොයාගෙන ඉන්නේ. ආහාර. සිටුවරයා උදේ ආහාර ගනිමින් ඉන්නවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මං හිතන්නේ මිදුලට පේනවා. ප්‍රණීත ආහාර සකස් කරලා මොකද කරන්නේ? ආහාර භුක්ති විඳින්න ඉන්නවා. දැන් අර භික්ෂුව ඇවිල්ලා සාමාන්‍ය පිණ්ඩපාතේ වැඩියට පස්සේ කරන්නේ මොකද්ද? ඉස්සරහා බලාගෙන ඉන්නවනේ. අර සිටුවරයා මොකද කරන්නේ? කිසිම ගාණක් නැතිව තමන්ගේ ආහාරය තමන් භුක්ති විඳිනවා. කිසිම ගාණක් නැහැ. බලන්නෙත් නැහැ, ගණන් ගන්නෙත් නැහැ, මම කියන්නෙත් නැහැ. තමන්ගේ වැඩේ. දැන් මොකද භික්ෂුව ආවෙත් ආහාර හොයාගෙන දෙන්න සිතක් පහල කරගත්තේ නැහැ. විසාකා මහපාසිකාව තෙරුවන් කෙරේ සද්ධාව යුතු කෙනෙක්, සෝතාපන්න කෙනෙක්. එළියට ආවා හදිස්සියේ. දැක්ක කවුද? සමණයන් වහන්සේත් දැක්කා. තමන්ගේ මාමණ්ඩියක් දැක්කා. මාමණ්ඩි මොකද කරන්නේ? කිසිම ගාණක් නැතුව කෑම කකා ඉන්න. ඊට පස්සේ විසාකා මහපාසිකාව මොකද කියන්නේ? අර සමණයන් වහන්සේට ස්වාමීනි වැඩක් නැහැ. අපේ මාමණ්ඩිය පුරාණ ආහාරය. ඒ කියන්නේ ඉඳුල් කකා ඉන්නවා. ඒ නිසා හම්බෙන්නේ නැහැ කියලා කිව්වා.
ඊට පස්සේ ශ්‍රමණයන් වහන්සේ ගියා. ඉතින් ඒක මේක අහන හිටියට පස්සේ මට නිඳා කරා කියලා කිව්වා. නමුත් ඇත්තන ඒ විසාකා මහෝපාසිකා මොකද්ද කිව්වේ? ඇත්තක් කිව්වේ. මොකද්ද ඒ ඇත්ත? පුරාණ ආහාරය කියලා කියන්නේ පරණ කෑම කියලා කියන්නේ. පරණ කෑම කකා ඉන්නවා කියලා කියන්නේ. ඒ කියන්නේ කලින් කරපු දෙයි විපාක. ඒ කියන්නේ කලින් කරාද යස් පිනක්. ඒ පින භුක්ති විඳින්මින් හිටියා. හැබැයි මේ ජීවිතේ පින් කරන්නේ නැහැ. ඉතින් මේ අපේ ජීවිතය තුලත් ඒ වගේ දෙයක් තියෙන පින්තුනේ. අපි මේ යම් දේවල් සැප ලෙස භුක්ති විඳිනවා නම් ඒවා අපි හිතුවට මේ ජීවිතේ කරන කියන දේවල් දුක් මහසි කියන්නේ වෙනම දෙයක්. නමුත් අපි හිතුවත් මේ ජීවිතේ කරපු දේවල් කියලා එහෙම දෙයක් නෙමෙයි. අතීතයේ අපි කරපු දේවල් වල විපාක තමයි මේ භුක්ති විඳින්නේ. අපිට තියෙන්න ඕනි උමනාවක් මොකද්ද? මීටත් වඩා සැපවත් වෙන්න ඕනි කියන අදහසක් තියෙනවා. මොකක්ද තියෙන්නේ? මීටත් වඩා සැපවත් වෙන්න ඕනි කියන අදහසක් තියෙනවා. මේ ජීවිතේ අපි ප්‍රමාණයකට සැප ලබනවා. ඒ කියන්නේ බොහෝ සැපයටපත් වෙන්නේ නැත්නම් බොහෝ සැපයටපත් වෙන්නේ නැත්නම් ඇත්තටම. එහෙනම් මීටත් වඩා සැපවත් වෙන්න නම් එහෙනම් කළ යුතු වන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ අර කලින් අපි කතා කරපු ආකාරයේ ඒ කාරණා දිහා බැලුවට පස්සේ එක්කෝ මොකද කරන්න තියෙන්නේ? ප්‍රමාණයකට දන් දීලා ප්‍රමාණයක සිල් රැකේ. එහෙම නැත්නම් අදිමාත්‍ර දන් දීලා අදිමාත්‍ර සිල් රැකේ. එහෙම නැත්නම් අදිමාත්‍ර දන් දීලා අදිමාත්‍ර සිල් රැකලා අතිරේකවත් පින් කිරීම. එහෙම නැත්නම් අදිමාත්‍ර දන් දීලා අදිමාත්‍ර සිල් රැකලා අතිරේකවත් පින් කරලා සමාධිය මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා ආදී සතර බඹ විහෙරණ වඩමින් එය තුල මනාකොට පිහිටා වාසී කිරීම. නැත්තම් අපිට පිංගුතුනේ අපි කොච්චර මහන්සි ගත්තත් බොහෝ විට ගත කරන ජීවිතය තුල අපිට මීටත් වඩා සැපවත් බවන්න තියෙන අවස්ථාව අඩුයි. හැබැයි මෙහෙම එකක් තියෙනවා. මේ පිංගුතුන් විශ්වාස කරනවා නේද? නැවත උපත විශ්වාස කරනවා නේ. විශ්වාස කරන්න වෙනවා. නේද? ඒ නැවත උපත මීටත් වඩා සැපවත් කරගන්න පුළුවන්. ඒ ගැන යම් කෙනෙකුට සංඥාවක් තිබුණොත් මෙලව පරලෝ විශ්වාස කරමින් අන්න එයා මොකද කරන්නේ? එයා නිරන්තරයෙන්ම දෙන්න අත හොදගෙන ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. එයා නිරන්තරයෙන්ම සීලය තුල පිහිටා වාසය කරන කෙනෙක් බවට පත් වෙනවා. සීලයට පැමිණි කෙනා මොන කරදරී ප්‍රශ්නේ ආවත් මොන ආකාරයේ සිතවිල්ලක් සිතට ආවත් සීලයට හානියක් නොකරගෙන ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. මීටත් වඩා සැපවත් වෙනවා. ඒ වගේම තමයි අතිරේකවත් පින් කරන කෙනෙක් බවට පත් වෙනවා. අතිරේකවත් අපි දන් දීම සිල් රැකීම විතරක් නෙමෙයි. අපි හිතමුකෝ යන්නේන ගමන් කූඹීක් හරි පාරේ වතුරක වැටලා හිටියත් අයින් කරන කෙනෙක්. එහෙම නැත්නම් පාරේ යන ගමන් ගලක් තියෙනවා, අත්තක් වැටලා තියෙනවා. සමහරක් අය අයින් කරනවා, සමහරක් අය අයින් කරන්නේ නැහැ නේ. සමහරක් අය අයින් කරන්නේ නැහැ. කියන්නේ සමහරක් අය නෙමෙයි, ඇත්තටම ගොඩක් අය අයින් කරන්නේ නැහැ. අයින් කරන්න හිතක් පහළ වෙන්නේ කීප දිනකට වගේ. පාරේ මොකක් හරි මලකුණක් තිබ්බොත් අයින් කරන්නේ නේ. සමහරක් වෙලාවට අත්තක් පාත් වෙලා තිබ්බොත් ඒක අයින් කරන්නේ. මඩවලක් තිබ්බත් ඒක ළඟදී නේ. ඒක තමයි. අන්න ඒ වගේ දෙයක් තියෙන්න ඕන ජීවිතය තුළ. හැබැයි මෙහෙමයි. ඒක විතරක් නෙමෙයි. අදිමාත්‍ර දන් දෙමින් අදිමාත්‍ර සිල් රකිමින්. ඒ වගේ තමයි භාවනාත් කරමින්. මේ ලෝකෙ පිංගුතුනි බොහෝ සැපයටපත් වෙන අය ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන එක්තරා අවස්ථාවකදී මෙහෙම අතට ගන්නවා හකුරු කෑල්ලක විතර ගල් කැටයක්. හකුරු කෑල්ලක් කොච්චර ලොකුද? තේ බොන්න ගන්න හකුරු කෑල්ල අතේ මිට මොලවන්න පුළුවන් නේ. බුදුරජාණන් වහන්සේ ඒ ගල් කැටේ හැම අරගෙන පෙන්නලා අනිත් අයට කියනවා මහණෙනි අර හිමාල පර්වතය දිහා බලන්න කියලා. මොකක්ද දිහාද? හිමාල පර්වතය.
ඊට පස්සේ මේ අතේ තියෙන ගල් කැටේ පෙන්නලා කියනවා මහණෙනි ලොකු කෝකද විශාල කෝකද? කෝකද විශාල? අතේ තියෙන ගලද ලොකු හිමාල පර්වතයේද ලොකු? ඈ? හිමාල පර්වතයේනේ නේද? එහෙමනේ ඈ? කොච්චරකද? කොච්චර ප්‍රමාණ කරන්න පුළුවන්? 10න් එකක් 100න් එකක් බෑනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ලෝකේ මනුස්ස ලෝකේ පහළ වෙනවා කියනවා යම් කාලයක සක්විති රජු. ඒ කියන්නේ මුළු පෘථුවියටම අධිපති විදිහට රජ කෙනෙක් පහළ වෙනවා. ඒ කියන්නේ මේ මහා පෘථුවියේ වැඩිපුරම සැප ලබන්න පුළුවන් කෙනා. සක්විති රජු විදිහට. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සක්විති රජුරුව විදින සැපේ මගේ මේ අතේ තියෙන ගල් කැටේ තරම් ප්‍රමාණයක් කියලා දේශනා කරනවා. අතේ තියෙන ගල් කැටේ තරම් ප්‍රමාණයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි අර හිමාල පර්වතේ තරම් ප්‍රමාණයක් හිමාල පර්වතේ තරම් ප්‍රමාණයක් දෙවියන් අතර ඉපදලා සැප ලබනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඔයගේ හැටි. මේ ඉතින් මේ පිංගුතුන් කල්පනා කරන්න. සැප කොච්චරනම් කෙනෙකුට ලබන්න පුළුවන්ද කියලා. මොකද්ද? අපි මේ හිතා ඉන්න සැපයට වඩා දසදහස් ගුණයක් ලක්ෂ ගුණයක් කෙනෙකුට සැප විදිහට ලබන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒවට උමනා කරන ක්‍රමයන් ගැන දේශනා කළා. ඒ වගේම මේ පින්වතුන් නිතරම කල්පනා කරන්න මෙහෙම දෙයක්. ඒ තමයි එබඳු ආකාරයේ බොහෝ සැපයන් තියෙනවා. හැබැයි ඒ සැපයන් අතරේ ඒ හැම සැපයක්ම පරයා ජය ගන්න සැපයක් තියෙනවා. ඒ තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන නිවන නම් වූ සැපේ. නිවන නම් වූ සැපේ. සැපවත් බව කැමතිව ඉන්න කෙනා කොහොමත් දන් දෙනවා, සිල් ලකිනවා, භාවනාත් කරනවා. නිවන ගැන කල්පනා කරන කෙනා ඒ ආකාරයට පින් රැස් කරගන්න අතරේ කුසල් දහම් වඩන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මේ පින්වතුන් මේ ගත කරන මනුෂ්‍ය ජීවිතය ගොඩාක් වටිනවා කියලා නිතර මතක තියාගන්න. දෙවියන් අතර ඉපදුනත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ඒ දිව්‍ය ලෝකේ ස්ථිර සදාකාලික නැහැ. එහෙන් චුත වෙලා ආය බොහෝ විට අපාය උපදිනවා. බ්‍රහ්මයන් අතර ඉපදුනත් කල්ප ගණන් අවශ්‍ය තිබුණත් එහෙන් චුත වෙලා ආයම දුගතිය උපදිනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ වගේ දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මානෙනි පින් කරන්න බය වෙන්න එපා කියනවා. පින් කරන්න කියනවා. මොකද ඒකට හේතුව ඒක කාරණේ හානියක් නැහැ. සැප ලැබෙනවා වගේ තමයි නිවන්ට අනුතරක් නැහැ. හැබැයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මනුෂ්‍ය ජීවිතයක් ලැබුණාට පස්සේ බුද්ධ ශාසනයකුත් මුණ ගැහුණාට පස්සේ එයා කළ යුතු දෙයක් තියෙනවා. ඒ තමයි කුසල් දහම් වැඩිම කියන දේ. කුසල් දහම්. මේ පිංගුතුන් අහලා ඇති මම ඊට කලින් කියලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ විදිහට තමයි පතව්‍යායක රාජ්‍යේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාදි පච්චේන සෝතාපට්ටි පලං වරංකේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සක්විත රජු වෙනටත් වඩා දෙවියන් අතර ඉපදිනටත් වඩා මහා බ්‍රහ්මයන් වෙනටත් වඩා සෝතාපන්න වීම වටිනවා කියලා දේශනා කළා. ඒතර මේ සෝතාපන්න වීම ඒක තමයි මේ නිවනේ මූලාරම්භය. අන්න ඒ කාරණේ ගැන මේ පින්වත් හැමදෙනාම මේ ගත කරන මනුෂ්‍ය ජීවිතය ගැන හිතන්න ඕන. සැපේ පිණිස පින් රැස් කර ගන්න අතරේ ජරා මරණ සහිත ශෝක වැළපීම් දුක් දුන්නස් සුසුම් හෙලින් සහිත ඒ විතරක් නෙමේ නොයෙකුත් ආකාර පීඩාකාරී උපත් සහිත මේ සසරෙන් නිදහස් වෙන්න ඕනේ කියන අදහස නිතරම හිතේ ඇති කරගන්න ඕන. මොකද ඒකට හේතුව භාග්‍යතුන් වහන්සේ දේශනා කරන කොයි ලෝකයක ඉපදුනත් ඒ ලෝකේ ස්ථිර සදාකාලික නැහැ. සසරගත සත්‍යය වැඩිපුරම උපදින්නේ සතර අපාය නිසා. අපාය. එතකොට මේ සතර අපාය නිදහස් වෙන්නත් ජරා මරණ සහිත මේ දුකින් නිදහස් වෙන්නත් අපිට උපකාර දෙයක් තමයි භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දෙන්නේ මේ කුසල් දහම් වැඩිම කියන කාරණා. ඒතර කුසල් දහම් වැඩිමේදී අපි කළ යුතු වන දෙයක් තියෙන තමයි සීල සමාධි ප්‍රඥා විතු ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල හික්මීම.
සමහර දැන් මේ පිංගුතුන් නොදන්න කෙනෙක් නැහැ නේද? ආර්ය අෂ්ටාංගික මාර්ගය මොකක්ද කියලා නොදන්න කෙනෙක් ඉන්නවද? ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එක මහත්ය දන්නවද නැද්ද? ඈ? දන්නේ නැද්ද? ඈ? පුතා දන්නේ නැද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය දන්නේ නැද්ද? දහම් පාසල් වල ගිහින් ඉගෙනගෙන නැද්ද? සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායා, සම්මා සති, සම්මා සමාධි කියලා. ඉතින් මේ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේක තමයි කුසල් වැඩින කුසල ධර්මය. භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ මාර්ගය තුල හික්මෙන්න කියලා දේශනා කරන්නේ මනුස්ස ජීවිතය ලැබුණාට පස්සේ. ඒක සීල සමාධි ප්‍රඥා යුතු දේ. අන්න මේ මාර්ගය තුල හික්මෙනවා නම් එයාට පරම සැපේ ලැබෙනවා. මොකද්ද? පරම සැපේ. ඒ තමයි ඊට වඩා සැපයක් නෑ. සියලු සැපයන් අතරේ අග්‍ර වූ සැපය. මේ පින්වත් හැමදෙනාම මේ ගෙවන මනුස්ස ජීවිතය තුල මීටත් වඩා සැපවත් බවක් ගැන හිතන්න. ඒ සඳහා නිරන්තරයෙන්ම කැපවෙන්න. නැවත උපතක් ලබනවා කියලා විශ්වාස කරන්න. ඒ පරලෝ උපත ගැන, එහි යහපත ගැන කල්පනා කරන්න. ඒ වගේම තමයි ජරා මරණ සහිත බව තිබෙන සසරකයි ඉන්නේ කියලා නිතරම සිහි කරන්න. ඒ දුක අවසන් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. ඒ සඳහා උපකරණ මාර්ගයත් පෙන්වවදාලා. දැන් මේ මාර්ගයේ අහන්න ලැබෙන ඒ සඳහා අනුශාසනා කරන බුද්ධ ශාසනයක් තියෙන කාලෙකයි අපි හැමදෙනාම ඉපදිලා ඉන්නේ කියලා සිහි කරා. ලෝකයේ බොහෝ පිරිසකට නැති ලාභයක් අපිට අද දවසේ තියෙනවා. ඒ තමයි චුට්ටක්, ඒ කියන්නේ අපිට බොහෝ සැපයක් නැති වුණත් පරම සැපේ ලබන උපකාරණ ධර්මයේ අහන්න ලැබෙන නිසා.